රූපවාහිනී සංනිවේදනයේ බෞද්ධ සලකුණ ලෙසින් ඇගැයෙන ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව වන බෞද්ධ රූපවාහිනී නාලිකාව තුලින් විමර්ශා වැඩසටහන හා සමගයි ඔබ මේ අප හමුව සිටින්නේ. ඔබ දන්න හොඳ ආකාරම විමර්ශා වැඩසටහන කියලා කියන්නේ කිසියම් ශාස්ත්‍රයක් නියෝජනය කරමින් පරතරට ගිය වුන් නොයසේනම් ඒ ශාස්ත්‍රය අනබිභවනීය ලෙස ජයගත් උදවිය හා සමග කතා බහ කරන සාර කතිකාවතක් තමයි විමර්ශා කියලා කියන්නේ. ඒ කතා කිරීම හුදු ආත්ම වර්ණාවකට වඩා කෙනෙක් පිළිබඳව හුවා දැක්වීමකට උලුප්පා දැක්වීමකට වඩා ඔහු හෝ ඇය ඒ තමන් අත්කරගත්තා වූ ජයග්‍රහණ නොයසේනම් ඒ ක්ෂේත්‍රය තුල වඩා වැදගත් වූ ස්ථානයකට එන්නට ඔහුට හෝ ඇයට පසුබිම් වුණු කතාන්තරය. එයට අනුබල දුන්නු කරුණු කාරණා සාකච්ඡා කිරීම තමයි අපගේ කායන අභිප්‍රාය වෙන්නේ. එසේ කතා කිරීමෙන් පරමාදර්ශී චරිතයක් තුලින් සෙසු අයට ආදර්ශ සපයන එක තමයි අපේ පරමාර්ථය වෙන්නේ. ඒ නිසා අපි මේ වැඩසටහනට ආරාධනා කරන්නේ කිසියම් ආකාරයක ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් ඉතාමත්ම දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරමින් මේ සමාජයට මානව සංහතියට රටට දැයට ලෝකයට වැඩදායී යමක් කරපු කෙනෙකුව. එසේ කරපු තමන්ගේ නියෝජනය කරන භූමිකාව මනවින්ම ඵලදායී ලෙස යොදාගත්තු උදාර මහත්මයෙකු උදාර ගුරු පියෙකු අද අපි කැඳවා ගත්තා විමර්ශා වැඩසටහනට. ඔහු නම කිව් පමණින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල හැමදෙනාම හොඳින් හඳුනන විදුහල්පතිවරයෙකු ලෙස ලංකාවේ ප්‍රබලතම බෞද්ධ විද්‍යාල කිහිපයකම විදුහල්පති ධුරය දරමින් ඉතාමත්ම වැඩි කාලයක් අධ්‍යාපන සේවයේ නියුක්ත වෙමින් හිඳ විශ්‍රාම ගත්තාට පසුව අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධව ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධව විවිධ තරාතිරම්හි පදවිතානන්තර හොබවමින් කටයුතු කරපු මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වුණු කොළඹ ආනන්ද විද්‍යාලයේ වගේම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාණන් ඒ.පී. ගුණරත්න මැතිතුමාණන් තමයි අද දවසේ අපි කැඳවා ගත්තේ. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා. ආයුබෝවන්. Hello and welcome to Vimansa on the Pioneer Buddhist channel of Sri Lanka. So this is a program which is telecasted as a gift to the rest of the world, and as my good friend Shashika said, Vimansa is a program where we discuss and where we sort of introduce you to an important character, a prominent character of our society, whom can give you some advice, something useful for you to grasp, and who has followed the footsteps of the Buddha and achieved his or her goals in life. So today we have with us a person who has sort of excelled in the field of education and a person who is responsible for bringing up thousands of students. He is none other than Mr. A.P. Gunaratna, retired principal of Ananda College, Colombo, as well as Dharmaraja College, Kandy. So sir, we warmly welcome you to Vimansa, and first of all we would like to know something about your childhood. Yes, I am from a family where 9 in the family. I am the second. 6 boys and 3 girls. My parents' original place is from Gaul, but I was brought up in Kandy. Then from up to 3rd standard, I studied at St. Anthony's College. Later shifted to Dharmaraja College and completed my school education from Dharmaraja. Entered the university from there, Peradeniya University, 3 years degree, and then I was a teacher for 8 years at Malideva College, Kurunegala. Then I was a lecturer in a teachers training college for 3 years. Then on a promotion I had to go back to the school system, and I was at Dharmaraja for 2 years as the deputy principal, 13 years as principal, and shifted to Ananda, 9 years as principal at Ananda, and retired in 1995. In which fields did you read for your degree? That is actually general degree. 3 subjects are history, econ, and Sinhala. That's the famous combination at that time. Okay. හොඳයි විදුහල්පති භූමිකාවට එන්නට පෙර ආතුව තමගේ ප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ලබාගෙන විශේෂයෙන්ම නුවර ධර්මරාජ විද්‍යාලයේ මේ ඉගෙනගෙන පසු කලෙක
එහි විදුහල්පතිවරයා බවටම පත්වන්නට වරම වාසනාව ලබාගත්තු කෙනෙක් හැටියටයි ඒ පිගුණරන්ද මැතිතුමා හැඳින්වෙන්නේ. ඒ තමන් ඉගෙනගත්තු පාසලේ විදුහල්පතිවරයා වීමේ වාග්ය සහ එහි තිබෙන්නා වූ ආනන්දනීය ස්වභාවය ගැන අහන්නට කලින් පුංචි කාලේ ඉඳලා මේ බෞද්ධ විද්‍යාලවල විදුහල්පතිවරයෙකු වීලා මේ සා විශාල සේවයක් කරන්නට ඔබට හැකියාව ලැබීමට ඔබතුමා එකතු පහදු කරගත්තු බෞද්ධකම, හැදියාව, සිංහලකම, සිංහල බෞද්ධකම මේ දේවල් වලට පුංචි කාලේ ඔයගේ බලපෑමක් දාවේ. පුංචි කාලේ ඉඳලා මේ වගේ වටාපිටාවක් තිබුණාද ඔබතුමාට බෞද්ධකම පිළිබඳව පෞල් පසුබිමින් ඒත් එක්කම වටාපිටාවෙන් සංඝයා වහන්සේලා වගේම මේ ආගම දහම ඇසුරු නිසුරු කිරීමේ අපි පවුලේ සම්බන්ධය නම් සම්පූර්ණයෙන්ම බෞද්ධ පරිසරයක්මයි හැදුනේ වැඩුනේ. නමුත් සාන්තාන්තුන විද්‍යාලයේ ඉගෙන ගත්ත නිසා කතෝලික පසුබිමක තිබිච්ච නිසා ඇත්ත වශයෙන් ධර්මයෙන් ටිකක් ධර්මයෙන් ඈත් වුණා කියනකට වඩා බෞද්ධකමෙන් ටිකක් ඈත් වෙච්ච ගතියක් නම් දකින්නට ලැබුණා. ඒ නිසා එක්තරා අවස්ථාවකදී මගේ දෙමව්පියන්ට මාමා කෙනෙක් ඇවිල්ලා කිව්වා ඇයි මේ දරුවෝ මේ වගේ ගෙනියන්නේ බෞද්ධ පාසලක නේද උගන්වන්න තියෙන්නේ කියන එක. ඒ වගේම දෙවන ලෝක යුද්ධය නිසා පදිංචිය මාරු කරන්නත් සිදු වුණා. පවුලේ පසුබිමේ සම්බන්ධයක් තිබුණ ධර්මාජ විද්‍යාලයත් සමග මාමලා හැම ඉගෙන ගත්තේ ධර්මාජ විද්‍යාලේ. ඒ නිසා ධර්මාජ විද්‍යාලයට 3 වෙනි පන්තියෙන් ඇතුළත් කරයින් පස්සේ අත වශයෙන් ලකෝම ජීවිතේ වෙනසක් ඇති වුණේ විද්‍යාලයට එනකොට ධර්මාජ විද්‍යාලයේ බෞද්ධ පසුබිමක් තිබුණා. නමුත් මාත් මගේ සහෝදරයත් ළඟත් ඒ පසුබිම තිබුණේ නැහැ. කතෝලික පසුබිම තිබිච්ච නිසා. ඒ නිසා තාත්තා නුවර අම්පිටියේ ප්‍රසිද්ධ පන්සලකට එක්කරන් ගිහිල්ලා හාමුදුරන්ට බාර දුන්නා බුද්ධ ආගම ටිකක් කියලා දෙන්න කියලා. නමුත් කිට්ටේ කාලයක් ගියාට පස්සේ හාමුදුරුවෝ ඉගැන්නපු මූලික දේ නම් ඒ කාලේ දහම් පාසල තිබුණේ නැහැ. මට කියලා දුන්නා බෝධි අතු ගන්න විදිහ, තල්ලත් විදිහටත්, පොල්ලත් ආකාරයටත් නම් පොත කියලා පොතක් දීලා නම් 100 ගණනක් තියෙනවා කටපාඩම් කරන්නත් කිව්වා. ඉස්කෝලේ බුද්ධ ආගමේ ගත්තේ බෞද්ධ ගතිය ඇත්ත වශයෙන් ආවේ නැහැ. පන්සල් ගතිය නම් එක්තරා ප්‍රමාණයකට ආවා. ඒ නිසා බුද්ධ ආගම කියන ගතිය පාසලෙන් නොදැනුවත්වම එක ගුරුවරයෙක් නමත් කියන්නම් කමක් නැහැ. ජයරත්න කියලා සර් කෙනෙක්. මම ඒ පාසල ඉගෙන ගන්න කාලේ මාව ළඟට ගෙනල්ලා බුද්ධ ආගම කියලා දුන්නා, සිංහල කියලා දුන්නා. මම උපාධියට සිංහල කරෙත් එච්චර සිංහල එනකොට පුළුවන් කමක් තිබිලා නෙවෙයි. නමුත් ඒ සර් මාව දිගටම උගන්වලා මේවා කරලා අර ධර්මාජ විද්‍යාලයේ තියෙන බෞද්ධ ගතිය විශේෂයෙන්ම ධර්මාජ විද්‍යාලයේ ප්‍රාථමිකයේ තියෙන්නේ නාත දේවාලේ මාලිගාව ළඟ. නාත දේවාලට යන එකත් අපි ශ්‍රී ලංකාවෙත් නාත දේවාලේ භූමියමයි දලදා හාමුදුරන්ට වදින එකත් පාසලෙන් යනකල් දිගටම දලදා හාමුදුරුවෝ වදින එකත් කියන අමුතුම බෞද්ධ ගතියක් ඇති වුණා. ධර්මාජ විද්‍යාලයේත් මේ බෞද්ධ ගතිය දිගටම තිබුණා. ඒක තමයි අත් වශයෙන් බෞද්ධ පාසලෙන් ලැබුණා කියන මගේ ජීවිතයේ ලොකුම වෙනසක් ඇති වුණේ ඒ ධර්මාජ විද්‍යාලයේ තියෙන බෞද්ධ ගතිය නිසා කියන එකයි මම කියන්නට තියෙන්නේ. Yes, folks. Well, Shashika, now when Mr. Gunaratna said now he was handed over to the head priest of the temple to teach him Buddhism by his father. Now the priest got him to sort of sweep the Bomalo, which reminded me of the movie Karate Kid, where like he was asked to paint the fence and polish the floor before learning martial arts. So that's of course very interesting. Now also Shashika wanted to ask now, what was the excitement you got, because you got this rare opportunity of becoming the principal of your own school. So what were your feelings? No, because when I was a lecturer in a teachers training college, and then with my promotion I had to get back to the school system. The secretary requested me to go back to my own school, Dharmaraja. And then when I went there, most of my teachers were still on the staff. Okay. In fact, I told you about the teacher who taught me Buddhism and Sinhala one, Mr. Jayaratna. He was on the same staff in the primary when I assumed duties as the principal. The very first thing that I did was, after assuming my principalship, I went down to the primary, because Dharmaja College upper school is somewhere else, it's about 1 kilometer away from the main school, primary school. Went to the primary school and then I would say worship the teacher, and then he said, "Sir,
I called him sir, he called me sir, and then few drops of his tears fell on my head, and then most probably would have felt very proud that one of his children or students have become the principal. would have been So that's one overjoyed. of the great Yes. incidents in my life, actually, after assuming duties as the principal at Dharmaraja. මං හිතන්නේ ගුරුවරයෙකුගේ පරම අභිලාෂය දරුවන් නොයසේනම් ශිෂ්‍යයන් තමන්ගේ ගෝල බාලයන් තමන් අභිබවා යෑම නොයසේනම් තමන්ව සමතික්‍රමණය අතික්‍රමණය කිරීම තමයි සැබෑ ගුරුවරයාගේ පරම පිවිතුරු චේතනාව. ඔබතුමා ඒ භාග්‍ය උදා කරගත්තු කෙනෙක්. තමන්ගේ ගුරුවරයා හඬවන්නට ගුරුවරයා උගන්වපු ගෝලයා ඒ ගුරුවරයා උගන්වන පාසලේම විදුහල්පතිවරයා වෙලා යන්නේ ඒක මම හිතන්නේ අතිශය දුර්ලභ ගණයේ කාරණයක් බවට පත් වෙනවා. ඔබතුමාගේ දක්ෂතාවය නිසා වන්නට ඇති ඒ තරම් කෙටි කාලයකින් ඔබතුමාට ඒ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන් වුණේ. මට මතකයි ඔබතුමා පසු කාලයකදී විදුහල්පති ධූරය දරපු ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයෙක් ඉතාමත් ලස්සන ලිපියක් ලියලා තිබුණා කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ මැතිතුමා 1969 ඉඳලා 80 විතර වෙනකන් ආනන්දය හොබවපු සෙන්පතියා ඔහු ඊට පෙරාතු ආනන්ද වැඩිම කාලයක් විදුහල්පති ධූරය දරපු අවුරුදු 25ක් තිස්සේ ආනන්දය හොබවපු පීඩිස් කුලරත්න මැතිතුමාගේ ගෝලයෙක්. ඉතින් ඒ ලිපිය මට මතක් වෙන ඔබතුමා මේ කතාව කියාගෙන ඉද්දී ධර්මරාජ විද්‍යාලයේ ඒ රසමුසු අතීතය පිළිබඳව මොකද සෙවන්දි මම දන්නා තරමින් මෙතුමාමද කොහොද දවසක් කියලා තියෙනවා ලංකාවේ ලොකුම වපසරියක් තියෙන පාසල. ඒ වගේම මේ වැඩිම භූවිෂමතාවයක් තියෙන පාසලත් ධර්මරාජ විද්‍යාලය. ධර්මරාජ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ තියෙන්නේ මට මතක හැටියට පොළොව මට්ටමේ ඉඳලා ඉතාම ඉහළින්. මම හිතන්නේ ඒ වටපිටාව කොහොමද විදුහල්පති වුණේ? අත් වශයෙන් ඒ වගේ සුන්දර පරිසරයක් නම් පාසලක මම කොහෙවත් දැකලා නැහැ. ලංකාවේ පාසල් සියල්ලකට වගේ මම ගිහිල්ලා තියෙනවා. පිටරට පාසලුත් දැකලා තියෙනවා. නමුත් ධර්මාජ විද්‍යාලය වගේ ඒ සුන්දර පරිසරය කියන එක හිතන්නට අමාරුයි. අත් වශයෙන් පාසලක් කියනවා නම් ඒ ගතිය තියෙනවා. මං ඉන්න දවස්වල අක්කර 37ක් තිබුණා. මම ඉගෙන ගන්න කාලෙත් මම විදුහල්පති වෙලා ඉන්න කොටත් පසු කාලෙක හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයා ඉඩම් කොටසක් දුන්නා. ඉඩම් කොටසක් අපි අත්පත් කර දැන් අක්කර 50 ගණනක් තියෙනවා ධර්මාජ විද්‍යාලයේ භූමිය. ඒ භූමිය මහනුවර නගරයේ මැද දලදා මාලිගාව පේනවා කන්දමුදුනට ගියාම මහනුවර නගරයේ උසස්ම ඉහළම තැන ධර්මාජ විද්‍යාලයේ පිටලා තියෙන්නේ. එක පැත්තකින් බැලුවාම මහනුවර නගරයේ තියෙන මහනුවර වැව පේනවා. අනිත් පැත්ත බැලුවාම වික්ටෝරියා වැව පේනවා. අනිත් පැත්තෙන් බැලුවාම මහවැලි ගඟ පේනවා. ඒ වැව කියන්නේ මේ අලුතෙන් හදපු වැව කියන්නේ වැරදි. මහවැලි ව්‍යාපෘතිය මේක පේනවා. වටේම සම්පූර්ණ මහවැලි ගඟ යනවා. එක පැත්තෙන් බැලුවාම මාතලේ කඳු වැටිය, අනිත් පැත්තෙන් හුන්නස්ගිරිය කඳු වැටිය. ඒ තරම් මනරම් ලස්සන තැනක් නම් ඇත්ත වශයෙන් පාසලකට හිතන්න අමාරුයි. නමුත් එකක් කියන්නට ඕන විදුහල්පතිකම ඒක කරන එක ඇත්ත වශයෙන් තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි. දරුවන්ට නම් ඉතාමත්ම හොඳම පරිසරයක් පාසලක ඒහි තියෙනවා. Yes. Now we would also like you to explain now how did you switch on to Ananda Vidyalaya or Ananda College? Because I was there for 13 years. Then I still don't know as to why I was shifted to Ananda College, because Colonel Kudligama was at Ananda and he celebrated the centenary year. I celebrated the Dharmaja centenary year, and immediately after that he was appointed a director, and I was asked to take over Ananda College. In fact, I did not like it that much, because I and Colonel Kudligama have been very good friends. The two of us have been together in the campus, in the same hall, and then we are very good friends. But all of a sudden for me to take over Ananda from him was too much for me. But only thing is I had to do it, because the Secretary Minister of Education and all the key people in Kandy tried to keep me back there, but the minister insisted that I should take over Ananda, or I should come to Ananda. As still I don't know as to why that really happened. එතකොට විදුහල්පතිතුමනි දැන් මේ ආනන්දයට පැමිණීම
ආනන්දය කියලා කියන්නේ ඔබතුමා එවකට කියන විදිහට පාසල් දසදහස් ගානකින් ලංකාවේ තවත් එක පාසලක් නෙවෙයි මේක පුණ්‍ය භූමියක් කියලා ඔබතුමා අර ඓතිහාසික කුලරත්න ශාලාවේ අර පෝඩියම් එකට අතින් ගසමින් දරුවන්ට කියා දුන්නේ. පුංචි කාලේ ඒ දරුවන්ට ලැබෙන පන්නරය ඔවුන් ඉගෙන ගන්නේ පාසලකට වඩා රට ජාතිය වෙනුවෙන් වෙරවැයමින් කටයුතු කරපු ජාතික වීරියෝ බිහි කරපු මර්මස්ථානයක පුණ්‍ය භූමියක කියලා කියන එක තරම් වටිනා දෙයක් තවත් නැහැ දරුවන්ට. ඒ කතන්දරේ පොඩ්ඩක් කියන්නකෝ. ආනන්දේ තියෙන වටිනාකම සහ ඔබතුමා එය දරුවන්ට පොවන්නට. ඔබතුමා මීට කලිනුත් කිව්වා දැන් මේ වැඩසටහන පටන් ගන්න කලිනුත් දරුවන්ට ඉතිහාසය මතක් කරලා දීලා ඔවුන්ව අනාගතයට රැගෙන යන්න ඕනේ කියලා. කෙලින්ම අනාගතය දිහා බලනට වඩා ඒක පොඩ්ඩක් ගලපලා කියා දෙන්නකෝ අපිට. ආනන්දේ කියන්නේ අත් වශයෙන්ම මේ ජාතිය පුබුදු කරපු ජාතික ආයතනයක්. මේ ජාතික ආයතනයෙන් මුළු මහත් අධ්‍යාපන ක්ෂේත්‍රයටම පුදුම පණක් දුන්නා කියලා කියන්න පුළුවන්. ඕල්කට් තුමා ඇවිල්ලා ආනන්ද විද්‍යාලේ පටන් ගත්තා. ඒකම කෙටි කාලයකින් ධර්මාජ විද්‍යාලේ පටන් ගත්තා. මුළු ලංකාවෙම බෞද්ධ අධ්‍යාපනයේ ඇතිවීමක් සිදු වුණා. ඒක තුලින් ඒ සියලුම පාසල් වලට නායකත්වයේ දුන්නේ ආනන්ද විද්‍යාලයයි. හැම පාසලක්ම නායකත්වයේ අපේක්ෂා කරිත ආනන්ද විද්‍යාලයෙන් නායකත්වයේ දුන්නෙත් ආනන්ද විද්‍යාලය. ඒක නම් ඇත්ත වශයෙන්ම පුණ්‍ය භූමියක්. මම ඒක අවුරුදු 9ක් හිටපු නිසාත් ඊට ප්‍රථම දැනගෙන හිටිය නිසාත් දැන් ඉන්න නිසාත් කියන්න පුළුවන්. ඒක පාසලක් ස්වරූපයෙන් පෙනුණා. ඒක දකින්න කෙනෙකුට නම් පේන්නේ දකින්නේ පුණ්‍ය භූමියක් ඇත්තමයි. අර විහාර මන්දිරයේ දකිනකොට ඕන කෙනෙකුගේ හදවතට එන ගතියක් තියෙනවා. බුද්ධියට වඩා ඒකට බැඳීමක් ඇති වෙනවා. එක වටා පිටාවේ තියෙන අර සුදු පැහැති ගතිය ඇතුල් වෙනකොට තියෙන පුදුම ගතිය අර ඕල්කොට් ශාලාව දකිනකොට ඇතුලේ ගිහිල්ලා දැන් අත් වශයෙන් කොළඹ මරදානේ ඒ ස්ථානයේ අක්කර 20 ගණනක භූමි භාගයක පාසලක් තියෙනවා කියන එක කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බෑ. නමුත් එතන අක්කර 20 ගණනක් තියෙනවා. ළමයි 5000 ගණනක් ඉන්නවා. නමුත් අවුරුදු 100 ගණනක් මේ ජාතියට නායකත්වයේ දෙන්න පුළුවන් ඒ කටයුත්ත සිදු කරන්නේ පුළුවන්කම තියෙන්නේ පුණ්‍ය භූමියකින්මයි. ඒ පුණ්‍ය භූමිය කියලා කියන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒ භූමියේ තියෙනවා, ඒකේ ඉන්න අයගේ තියෙනවා, ඒකේ දරුවන්ගේ තියෙනවා, ඒකට බැඳිච්ච අයගේ තියෙනවා, මුළු ජාතියෙමත් ඒකට බැඳිච්ච ගතියක් තියෙනවා. ඒක නිසාමයි පුණ්‍ය භූමිය කියන්නේ. අපි පුණ්‍ය භූමිය කියන තැන් කීපයක් තියෙනවා. ආනන්ද විද්‍යාලය ඒ වගේ ජාතියට නායකත්වයේ දුන්න ජාතිය ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තියක් දුන්න පුණ්‍ය භූමියක් කියන එක තහවුරු කරන්නට සිදු වෙනවා. Yes. Now, as you said, sir, now I think many of our war heroes were are also products of Ananda. Now, you just happen to say that it's a holy land. You know, now, and also that you said that the college also gave leadership to the nation. Now, how do you think that one school differs from another? What makes this difference? Because every school is a different school. There cannot be two schools, or to be very exact, there cannot be two individuals who are the same. There can be two institutions which are the same. It may be that all Buddhist schools have more or less the same philosophy. Yet, it's the environment, it's the leadership that the principals give, it's the quality of the teachers, it's the parents, the students, and the background from which the students get attracted to the institution. All those things matter much in the image of the school. So therefore, these schools actually are different from one to another. So therefore, Ananda College, when it comes to Ananda College, certainly it has its own image, because Ananda, for its existence, has to be a fighting school. It had to outbeat some other schools that were there in the society, and Anand had to prove that Anand is not second to any other school, but it is the leading school. So it's that quality which is imbibed in the students' hearts. It's that we try to give as principal and teachers, and then everybody, even the old boys. That is the philosophy through which that we try to make the children be
good leaders in the future into or take them into the future as leaders, giving that Ananda quality. Yes, sir. Now, assuming that there are other Buddhist schools, especially where the principal or suppose the staff, the teachers maybe, they would maybe they are interested in bringing the level of that particular school up to the standards of Ananda or some prominent Buddhist school which has served the nation. So how can this be done? What sort of advice can you give those principals and teachers? Because every principal is committed to look after that particular school, and that principal has certain values. So those values are the most important things that matter much in the management of the school. Yet a school like Ananda is the thing that every school would try to like to achieve. So every principal would try to make that effort to take that particular school to that level. So Ananda has certain achievements. So the Ananda quality, which we call, is different from another the quality that you expect from in another school. Yet the quality that Ananda has is what that principal would also like to give. At the same time, that principal has certain limitations because that school has its own image, its own traditions, its own values. The principal has his or her own values, her own ambitions, targets. So therefore, another school cannot be another Ananda. Yet Ananda is the leading school which all of the principals or most of the principals would like to accept and then follow those traditions. සිවන්දි සම්ප්‍රදායන් සමුදායකකින් සැදුම්ලත් ඉතාමත්ම දැවැන්ත විද්‍යාස්ථානයක් හැටියට මේ ආනන්ද විද්‍යාලයේ බැබලෙද්දි නොයසනම් රටට ලෝකයට වැඩදායි මෙහෙවරක් කරද්දි පසුගිය දිනක ඔය ලංකාව දැඩි ලෙස පීඩා විඳපු කුරුරු ත්‍රස්තවාදය මුලිනු පුටා දමන්නට වැරවෑයම් ගත්තු බහුතරයක් විරුවන් කොටින්ම 1980 දශකයේ මුල් භාගයේදී පළවෙනිම සෙබලා හැටියට නැත්නම් මේ ජීවිතේ පූජා කරපු මේ යුද්ධයෙන් ඉස්සලාම මියගිය යුද සෙනවියා හැටියට හඳුන්වපු වාස් ගුණවර්ධන මහත්මයා 83 ජූලි මාසේ 23 වෙනිදා මියගිය ඒ නිලධාරියත් ආනන්දියෙක් ඒ වගේම අවසානයේ ප්‍රභාකරන් කියන මේ දැවැන්ත කුරිරු ත්‍රස්තවාදයේ මෙහි වපුරපු පුද්ගලයාව අත්අඩංගුවට ගන්නට ඔහුව ඝාතනය කරලා මේ සටන නිමා කරන්න වැරවෑයම් ගත්තු ඒ බලගණයට නායකත්වය දීපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් දයස්, ඒ වගේම ප්‍රසන්න සිල්වා බ්‍රිගේඩියර්, ඒ වගේම චාගි ගාල්ලගේ ඇතුළු පිරිස වගේම මේ නායකත්වය දීපු අය අතරින් සරත් ෆොන්සේකා යුද හමුදාපතිතුමා හිටපු වසන්ත කරන්නාගොඩ මහත්මයා, ඒ වගේම සරත් වීරසේකර මහත්මයා වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු බහුතරයක් දෙනා ආනන්දියන් වුණා. ඒ පසුගිය දවසක ආනන්ද විද්‍යාලයේ ඒ සැමරුවා. මම අහන්නට උත්සාහ කරේ මේ පිළිබඳව රට දන්නවා. මේ පිළිබඳව මාධ්‍යෙන් දැනුවත් වුණා. මම ඔබතුමෙන් අහන්න උත්සාහ කරන්නේ මේ පාසලක පතපොතේ අධ්‍යාපනයේ සිලබස් එක කවර් කරනවට වඩා වැඩි දෙයක් තියෙනවා කියන එක මේ ආනන්දයෙන් බිහි වෙන ආදි ශිෂ්‍යයන්ගෙන් මතුව පෙනෙන දෙයක්. ඒකට හේතුව තමයි මේ කොයි පැත්ත බැලුවත් ආනන්දයන් ඉන්නවා. මේ මාධ්‍ය ශාස්ත්‍රය ගතද ඔබතුමාට ලොකු ආඩම්බරයක් සහ ගෞරවයක් හිමි වෙනවා. මෑත කාලේදී බිහි වෙච්ච බහුතරයක් පුද්ගලික මාධ්‍ය ආයතන FM සහ ගුවන්විදුලි සහ රූපවාහිනී තරංග රාශියකම මුල්පුටු හොබවන්නේ ඔබතුමාගේ කාලේදී ඉගෙනගෙන පන්නරේ ලැබලා පාසල් වලින් පිට වෙච්ච උදවිය. එවැනි දේ මාධ්‍ය කටයුතු, ක්‍රීඩා කටයුතු, හර්මන්ලෝස් කප් එක ගන්න තරම් මේ ශිෂ්‍ය බටයෝ ඔය ආදී මේ හැමදේම සමබරව කරගෙන මේ පාසලක වැදගත්කම මොකද්ද? ඒක තමයි පාසලේ තියෙන අත් වශයෙන් කියනවනම් ගැඹීරත්වය කියන ගතිය. ඒ කියන්නේ විශේෂයෙන් අනිත් පාසල් එක්ක සසඳන බලනකොට ආනන්දයේ විශේෂයෙන් කැපිපෙනෙන ලක්ෂණයක් ඒකේ අපිට දකින්නට ලැබෙනවා. දැන් ආනන්දයේ ඇති කලෙත් සටන්කාමීත්වයේ තුලින්මයි. එක්තරා ප්‍රමාණයකට පාසල් පද්ධතියක් මේ රටේ තිබුණා. ඒ පන්තියක් බෙහි කිරීම සඳහා ඕල්කට්තුමා පැමිණිලා මේ බෞද්ධ අධ්‍යාපනය කියන එක මේවා කරේ. නිසා ආනන්දයේ කියන එක ඇති කලෙත් ඒ සටන්කාමීත්වය කියන එක දෙන්නමයි. ඒකම ආනන්දයේ තුලින් ඒ සටන්කාමීත්වය දෙන ගමන්ම අර අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන තරකාරීත්වයටත් යන්න තියෙනවා. මොකද ආනන්දය කියන එක සම්පූර්ණයෙන් පෙන්වන්න ඕනකම තියෙනවා. අපි දරුවන්ට අධ්‍යාපනය දීලා කටයුතු කරනවා. දැන් අත් වශයෙන් බැලුවොත් එහෙම ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ආනන්ද විද්‍යාලයට.
ගම්බද දරුවන් වැඩි හරියක් එන්නේ ආනන්ද විද්‍යාලයට. ලංකාවේ නොඑක් දුර බැහැර ප්‍රදේශවලින් ඉල්ලුම තියෙන්නේ ආනන්ද විද්‍යාලයට. ඇයි ඒ එන්නේ කියලා බලනකොට හොඳටම පැහැදිලි වෙනවා. ආනන්ද විද්‍යාලය තුලින් අර විභාග ප්‍රතිඵල අරගෙන ඉහළ ක්ෂේත්‍රවලට යන ගතිය වගේම ඒ ජාතිය බලාපොරොත්තු වෙන නායකත්වය, ඒ ප්‍රබුද්ධත්වය, ඒ වගේම කම්කිසි කෙනෙකුට තුළ අනාගතයේ ගෙනියන්න පුළුවන් සම්පූර්ණ ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තියත් නායකත්වයත් බුද්ධියත් කියන ඔක්කොම එක්කස් කරලා දෙන ගතියක් ආනන්ද භූමිය තුළ තියෙනවා. අර පුණ්‍ය භූමියක් කිව්වේ පිම්බිමක් කියලා කිව්වේ භූමියේ තියෙන ගතියම නිසාම නෙවෙයි. ඒක තුළ නායකයින් ඉන්න කටයුතු කරපු නිසායි. ඒ පටන් ගත්තොත් එහෙම හිටපු විදුහල්පතිවරුන් පිළිබඳ කටයුතු විදුහල්පතිකම ගැන කියනකොට කියලා මේවා කරලා කිව්වා. ඒ මුලදී හිටපු සර් ඩී.බී. ජයතිලක, පී.ඩී.එස්. ගුල්රත්න, එල්.එච්. මෙත්තානන්ද, කර්නල් පේරුසිංහ, එතකොට කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ, කර්නල් කුඩ්ලිගම, ඒ වගේ දිග්ගටම ගත්තොත් ඒ ඇත්ත වශයෙන් හිටපු විදුහල්පතිවරුන්ගෙන් 7 දෙනෙක්ම මහනුවර ධර්මාජ්‍ය විද්‍යාලයෙන් ආනන්ද විද්‍යාලයට ඇවිල්ලා තියෙනවා එකිනෙක මේවා කරගෙන. ඒ නිසා ඒ සියලු කටයුතු ගුරුවරුන් ගත්තත් දැන් හුඟ දෙනෙක් ඇත්ත වශයෙන් පළපුරුදු තියෙන ගුරුවරු එතෙන්ට ආවයින් පස්සේ ගුරුවරුන් ඉබේ සකස් වෙනවා. දැන් මං ගැන කතා කරා වුණත් මමට කියන්න පුළුවන්කම තියෙන ධර්මාජ්‍ය විද්‍යාලයෙන් වෙලා ආනන්ද විද්‍යාලයට ආපු ගමන් මම නොදැනුවත්වම ආනන්ද ගතිය මා තුළට ආවා. මම අවුරුදු ගණනක් ඉගෙන ගත්තෙත් අවුරුදු ගණනක් විදුහල්පතිකම කරෙත් ධර්මාජ්‍ය විද්‍යාලේ. නමුත් ආනන්ද භූමිය තුළට ආපු ගමන්ම ආනන්දයේ තියෙන එක්තරා ප්‍රමාණයකට සටන්කාමීත්වයේ කියන ගතිය, එඩිටර් ගතිය ගැන වශයෙන් හරි වචනේ මොකද්ද මන් දන්නේ නැහැ. එඩිටර්කම කියන එක විදුහල්පති කෙනෙක් හැටියට මේ ආනන්දයේ මෙතෙක්කල් අවුරුදු 100ක් ආපු මම බාරගත්ත 100 සම්පූර්ණ වෙනකොට 100ක් ආපු ගතිය මම ඉදිරියට දෙන්නේ කොහොමද කියන ශක්තිය ආනන්ද භූමියට එනකොටම ලැබෙනවා. ඒක ආනන්දයේ තියෙන ගතියක්. ඒක ආනන්දයේ ආදි ශිෂ්‍යයින් තුල ආනන්දයට සම්බන්ධය බෞද්ධ සමයස් මුළු සමාජයේම තියෙන එකක්. ඒකයි පුණ්‍ය භූමියක් කිව්වේ. ඒ ගතිය ආනන්දයේ තුල විදුහල්පති කෙනෙකුට ඉබේම ලැබෙන එකක් නෙවෙයි. පෞරුෂත්වය ඕන. ඒ පෞරුෂත්වයත් එක්කම ඒ ශක්තියත් ලැබෙනවා. Yes, sir. Now you are specialized in the discipline educational management. So I would like to ask you, what is educational management? Can you just tell us more because about now, it? for example, most of the principals do not do well, excuse me for using these words, or what is expected of them is most of the principals try to be administrators, because which we generally has nicknamed it as FRAR, the financial regulations and administrative regulations. You try to do something according to the financial regulations and administrative regulations. But the true concept of a principal or institutional head is management. Management is you manage the situations, day-to-day affairs, human beings, human communication. Students are students. You cannot, no two students are equal. They come from various backgrounds. They come with lot of problems. Teachers are different teachers. They are individuals. When it comes to an institution or a school, management is the most important thing. What is management? Is taking decisions. It's situational. Every moment is just another moment. And that moment is very important because the manager or the management person or the school principal has to take decisions. So the principal who can take decisions is the principal that is wanted in a efficient or good management institution or school. හොඳයි. සෙවන්දි මේ කියපු කරුණු කාරණා පසක් කර ගන්නටත් එක්ක මෙතුමා මේ ප්‍රිය කරන තවත් විෂයක් තිබෙනවා. ඒ තමයි ප්‍රිය කරන විෂයක් බවට පත් වෙලා තියෙන එතුමාට දැඩි ලෙස ආරාධනා ලැබෙනවා ඒ වෙනුවෙන් පුහුණු කරවීම සඳහා. නොයසේනම් බොහෝ පාසල්වල නායකත්ව පුහුණු කඳවුරු වලට වැඩියෙන්ම ආරාධනා ලැබෙන විදුහල්පතිවරයා හිටපු විදුහල්පතිවරයා සහ අධ්‍යාපන වේදිකා කවුද කියලා වොත් ඒ.පී. ගුණරත්න මහත්මයා කියලා නොබියෝම කිව්ව හැකි. මොකද හේතුව එතුමාගේ භාෂා චාතුර්ය සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් හැසිරීමේ හැකියාව සහ ඒ තමන්ට අමුතුවෙන් වෙන තැනකින් උදාහරණ අරන් කියන්න දෙයක් නැති තරමට එතුමාට මේ අත්දැකීම් තියෙනවා ලංකාවේ ප්‍රවීණතම ප්‍රබලතම පාසල් දෙකක විදුහල්පතිවරයා හැටියට කටයුතු කරලා. ඉතින් ඒ නිසාවෙන් මේ මෙතුමා
නායකත්ව පුහුණු කඳවුරු ඒ වගේම නායකත්ව පුහුණු සැසිවාර ආදී දේවල් වලදී නිබඳ භාවිතා කරන නිබඳව කියලා දෙන පාඩම් මාලාවක් නොවිසනම් බොහෝ දෙනෙකුට ඇඟට පත්‍යංග නැගිලා කියන්නේ නායකත්වයක බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට ඇඟට පත්‍යංග වෙන හොඳ මේ අවවාද රාශියක් තිබෙනවා. ඔබතුමා නිබඳව කියනවා නායකත්වය කියන්නේ මේ T අකුරු හතරක එකතුවක් කියලා. The leadership is the combination of 4 T's කියලා නිතරම කියනවා. ඒත් එකම ඔබතුමා නිහතමානීකම ගැන පෞරුෂය සහ නිහතමානීකම හොඳට වෙන් කර හඳුන්වලා කියලා දෙනවා. මේ කොන්ද කෙලින් තබා ගැනීම සහ අවශ්‍ය තැනදී නම්‍යශීලී වීම ගැන. අපි කැමති ඒ ගැන පොඩ්ඩක් දැන කියා ගන්න. ඔව් ඉතින් වශයෙන් නායකත්වයේ කියන එකමයි අධ්‍යාපන තුලින් ලැබිය යුත්තේ. පාසලක් තුලින් ලැබිය යුත්තේ නායකත්වයේ කියන එකමයි. නායකත්වය කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් කාටවත් කියන්න බෑ මෙන්න මේකයි නායකත්වය කියන එක. අධ්‍යාපන වේදේත් නොඑක් තැන්වලත් ආගම් ධර්මවලත් නායකත්වයේ පිළිබඳ නොඑක් දේවල් එක විදිහට කියනවා. නමුත් පාසලක් තුලින් කරන කාර්යය තමයි ඒ නායකත්වයේ ගන්න පුළුවන් ශක්තිය දෙන එක. ඒ ශක්තිය දෙනවා කියලා කියනකොට මම හැමතිස්සෙම පාවිච්චි කරන වචනයක් තියෙනවා නායකත්ව පුහුණුවේදීත් අධ්‍යාපන ක්ෂේත්‍රයේදීත් කළ යුතු කාර්යයක් තියෙනවා. අතීතය වර්තමානයට ගෙන ආ යුතුයි. පාසලක් තුලින් දරුවන්ට අතීතය වර්තමානයට ගෙන දිය යුතුයි. දරුවා වර්තමානයට සකස් කළ යුතුයි. අනාගතයේදී දරුවාට වෙනස් වීමට සම්පූර්ණ ශක්තිය දිය යුතුයි. අවශ්‍ය නම් අනාගතය වෙනස් කිරීමට පුළුවන් ශක්තියකුත් දිය යුතුයි. ඊට වඩා දෙයක් නම් නායකත්වයේ පිළිබඳ කියන්නට පුළුවන් ඕන කමක් නැහැ. අතීතයේ වර්තමානයට ගේනවා කියනකොට ශ්‍රී ලංකාව වගේ රටක වසර 2000 ගණනක තියෙන මේ ඉතිහාසයේ දරුවාට ගෙනත් දෙන්නට ඕනමයි. ඒ දරුවා බෞද්ධ නොවන වෙන ආගමක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ආගමික පසුබිම ගෙනත් දෙන්නට ඕන. ඉතිහාසය ගෙනත් දෙන්නට ඕන. මේ සුභා ධර්මයේ තියෙන ශක්තිය ගෙනත් දෙන්න ඕන. මේ දිවයිනක අය නොඑක් විදිහට මේ සටන් කාමීත්වයේ කියන එක කොමක්ද කියන්නේ මුළු ඉතිහාසයම ගෙනත් දෙන්නට උන. ඒ නිසා ඉතිහාසය උගන්වන්න කියන එක නෙවෙයි තියෙන්නේ. පාසල තුල පරිසරය සකස් විය යුත්තේ ඒ පාසලේ දරුවාට මේ ශක්තිය දෙන තත්වයට කටයුතු කිරීමයි. ඊළඟට මේ පාසලේ දරුවට ඒ ශක්තිය දෙන්නේ අතීතයේම ජීවත් කරවීමට නෙවෙයි. අතීතයේ දැනගෙන වර්තමානයේ ජීවත් වීමටයි. අද ලෝකේ තරගකාරී ලෝකයක්. මේ තරගකාරී දැන් ක්‍රිකට් ගහනකොට අතීතයෙන් ක්‍රිකට් ගහන්නට බෑ. වෙනත් ක්‍රීඩා කරනකොට අතීතයෙන් කරන්නට බෑ. වර්තමාන විද්‍යාව කරනකොට අතීතයෙන් කරන්නට බෑ. නමුත් වර්තමාන ලෝකෙට ගැලපෙන විදියට ඒ දරුවට ශක්තිය දෙන්නට ඕන. ඒක තමයි මේ පාසලෙත් ඒ ගුරුවරුන්ගෙත් ඒ විදුහල්පතිවරුන්ගේ කළමනාකරණයේ තියෙන්නේ. ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් දරුවට දෙන්න. තරගකාරී ලෝකේ මේ අනිත් පාසල් එක තරඟ කරන එක තරඟකාරීත්වය කියන්නේ කුමක්ද? ජය පරාජය පිළිගන්නේ කොහොමද? ආත්ම ශක්තිය කියන්නේ කොහොමද? ඉදිරියට යන්නේ කොහොමද? ඇවිදින්නේ කොහොමද? අඳුන් අඳින්නේ කොහොමද? ඊළඟට කතා කරන්නේ කොහොමද? ශෛල්‍යයන් අසීමිතයි. ඒ කියන්නේ කුමක්ද කියන එකයි අධ්‍යාපනයෙන් දෙන්නේ. ඊළඟට ඒ දරුවා වර්තමානට සකස් කරාට අනාගතයේ තීන්දුව ගන්න තියෙන්නේ දරුවටයි. අනාගතයේදී මේ අපි කුඩා කාලේ ලදරුවා කියනවා, ළමයා කියනවා, ඊළඟට තරුණයා කියනවා, ඊළඟට වැඩිහිටියා කියනවා. තරුණයා වෙච්ච ගමන් පාසලෙන් ඉර වෙච්ච ගමන් තීන්දුව ගන්න තියෙන ඔහුට තනියම. විශ්වවිද්‍යාලයට ගියාම වෙන්න පුළුවන්. ඒ නිසා පාසලෙම මේක දෙන්න ඕන. ඊට වැඩිහිටියා වෙලා රැකියාවකට ගිහිල්ලා විවාහ වෙලා ඊළඟට සමාජයේ ලෝකයේ මුණ දෙනකොට ඒ තීන්දුව ගන්න පුළුවන් ශක්තිය දෙන්න ඕන. ඒ නිසා අනාගතයට සකස් කරන්නට ඒ ශක්තිය දෙන්නට ඕන. ඒ ශක්තිය දෙනවා මිසක් ඔහුගේ අනාගතයේ තීන්දුව ගන්න පාසලට පුළුවන් කමක් නැහැ. ශක්තිය දෙන්නේ කොහොමද? ආත්ම විශ්වාසය ඇති කිරීමෙන්. ආත්ම විශ්වාසය කියන්නේ නායකත්වයේ ලක්ෂණය. දරුවට පුළුවන් කමක් තියෙන නායකත්වයේ කියන එක පළවෙනි ශ්‍රේණියේ සිට අත් වශයෙන් කියනවා නම් උත්පත්තියේ සිට අපේ අම්මලා දරුවා හදනකොටම ඒ මුල්ම අවස්ථාවේ නායකත්වයේ පුහුණුව නොදැනුවත්ව හැම මවක්ම දෙනවා. හැම ගෙදරකම ලැබෙනවා. නමුත් සංවිධානය වූ පාසලකින් ඒ සංවිධානාත්මකව දෙනවා. ඒකයි පාසලකින් බලාපොරොත්තු වෙන ප්‍රධානම කාර්ය නායකත්වයේ බාර ගැනීමට අනාගතයට සුදුසු පුරවැසියන් බිහි කිරීමයි නායකයන් බිහි කිරීමයි පාසලකත් අධ්‍යාපනයේ කාර්යය.
Yes, sir. Now, folks, Mr. Gunaratna happened to emphasize on the importance of, not only teaching history, but to show the path and to show the student, all that he can learn from history and to face the future as great leaders. Now, sir, now, it is true that you have served as the principal of two prominent schools in this country. Now, sir, like other than being involved in this, being the principal of these schools, what other things were you involved in? Being in education, certainly my field was education, but I specialized in educational management. Yet, I was dragged into various other fields also, because being the principal at Dharmaja College, the leading school in Kandy, naturally I had to get involved in society activities too. Then the Old Boys Association, and then getting involved with other schools, all that, of course, those are opportunities that gave me to get involved in society work. And in fact, some of the organizations or the ministries requested as principal at Dharmaja College for me to get involved. Now National Youth Council, they used to have workshops at Dharmaja College. So I used to get involved in the National Youth Council activities. Then various of the departments and organizations requested me. So being the principal in a leading school, naturally you get, I would say, dragged or involved in those things. So being at Ananda, certainly again I was getting involved in various other activities, leading other principals, telling them how I was running the school. Then with other principals, we were trying to develop certain other schools. Now, for example, we principals got together, the Buddhist school principals, Sri Lanka Association for that, this Buddhist schools organization, and which were trying to bring up the small schools in the villages, Buddhist schools, to bring them up to a level, and to develop a system for the Buddhist schools to get that, not correct to say fighting quality, but actually the quality that is necessary for the schools to go forward. Okay. And what were the schools involved in this movement? Number of schools. We went outstation and things like that, and then actually as far as possible, we tried to organize seminars and workshops, and then actually gave them opportunities for those small school children to come to bigger schools, and then of course have the education in those schools. Sri Lanka, we call it Federation of Alumni Association of Buddhist Schools, because all the OBS and OGAs, they got together, organized this, and made the schools come into the school system. We developed our own management systems, but how far those things were implemented and could achieve results, I don't know. Yet we made an effort, and then that was how, as a principal, in two leading schools, that I could get involved in society work. Well, they say it's always better to light at least one lamp, Shashika, more than cursing the prevailing darkness. Yes, Shashika? ඇතරම සෙවන්දි මේ කියන කතන්දරේ වර්තමානයට තමයි අතිශය වැදගත් වෙන්නේ. ඒකට හේතුව තමයි අපි නිතරම කියන්නේ අතීතයේ තරම් වර්තමානයේ සුන්දර නැහැ කියලා. ඒ කතන්දරේදී අපි මැසිවිලි නැගමින් ඉන්නවට වඩා අපිට කරන්න පුළුවන් දේ දැන් බොහෝ අය ඒක ක්ෂේත්‍රයක් නියෝජනය කරලා එළියට ගියට පස්සේ කියන්නේ අයියෝ මං ඉන්න කාලේ කරපු ඒවායින් හැරෙන්නවත් පුළුවන් දැන් කියලා දැන් විවිධ අය. නමුත් ඒ මොකද හේතුව සමහර අයට දරා ගන්න බෑ. තමන් ඉවත් වුණාට පස්සේ ක්ෂේත්‍රයෙන් සෙසු අය ඒ ක්ෂේත්‍රය ඔසවා තබනවට. නමුත් මෙතුමල්ලා මේ ක්ෂේත්‍රයේ පහළට යා නොදී ඔසවා තබන්නට විවිධ වෑයම් දරනවා. විදුහල්පතිතුමනි වර්තමානයයි එදා අතීතයයි දායකත්වය කියන්නේ මහා පරිමාණ අතීතයක් නෙවෙයි සාමාන්‍ය කාලයේ අතර තියෙන මේ විදුහල්පතිතුමන්ට තියෙන අභියෝග මොනවද ඔබතුමා දකින්නේ ඔබතුමා මේ වැඩමුළු වලට යනකොට ආදි මම මේ කියන්නේ මේ විවේචනය කරන්නට කියන්නේ නෙවෙයි ඔබතුමා ඒකට අකමැති බව මම දන්නවා නමුත් එදා සහ අද අතර දරුවන් පාලනය කිරීමේදී දරුවන් ප්‍රවේගකාරී වෙද්දී මොනවද විදුහල්පතිතුමන්ට තියෙන අභියෝග ඉදාට වඩා වර්තමානයේදී අභියෝග කියලා කියන්නේ හැම විදුහල්පති කෙනෙකුටම හැම මොහොතකම තියෙන කාර්යය තමයි අභියෝග වලට මුහුණ දෙන එක. ඒ අභියෝග ඇත්ත වශයෙන්ම ඒක තමයි මැනේජ්මන්ට් කියලා කියන්නේ කළමනාකරණය කියන්නේ අභියෝග වලට මුහුණ දෙනවා කියන එකයි. නමුත් කාලෙන් කාලට ඒ අභියෝග වෙනස් වෙනවා. එදා ආනන්දේ හෝ වෙන පාසලක හිටපු විදුහල්පතියෙකුට එදා තිබිච්ච ප්‍රශ්න වෙයි අද තියෙන්නේ. අද සමාජය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. අද දරුවා අපි පිළිගන්නට ඕන අපේ කාලෙට වඩා හුඟක් ප්‍රගතිශීලී දැනුම වැඩි. අපි
කුඩා කාලේ අපි ළඟ තිබිච්ච දැනුම සීමිතයි. එදා ගුරුවරුන් ළඟ තිබිච්ච දැනුමත් සීමිතයි. නමුත් අද දරුවා ඊට වඩා බොහොම ප්‍රගතිශීලී කියලා කියන්නත් ඕන, දැනුම වැඩිත් කියලා කියන්න ඕන. ඊට වඩා වර්තමාන ලෝකෙට ඉහිලක් තියෙනවා. දැන් අද බැලුවොත් එහෙම අපි මෙයා කරනවා මේ ICT කියලා කියන වචන කියනකොටම අපි අද කාලෙට ගැලපෙන්නේ නැහැ. නමුත් කුඩා දරුවෙක් ගත්තොත් එහෙම ඒ දේවල් හොඳටම දන්නවා. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි කියන්නේ මොකද්ද? කොමියුනිකේෂන් කියන්නේ මොකද්ද? ටෙක්නොලොජි කියලා කියන කියන වචනේ කියනකොට මම එච්චරක් ගැලපෙන්නේ නැහැ. නමුත් කුඩා දරුවා දන්නවා. නමුත් විදුහල්පතිවරුන්ට ඒ ගැලපෙන වෙනස් වෙන සමාජයට දරුවා තේරුම් ගන්න තරම් හැම කෙනෙකුට පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. අද ඇත්ත වශයෙන් දරුවන්ට වෙලා තියෙන්නේ ගුරුවරුනුත් දෙමව්පියනුත් විදුහල්පති කියන එක කියන්න ඕනේ නැහැ. මොකද පුද්ගලෙක් නිසා ගුරුවරු කියලා කියමු. ගුරුවරුනුත් දෙමව්පියනුත් දරුවා හරියට තේරුම් ගන්නේ නැහැ. දරුවා ප්‍රගතිශීලී, දරුවාගේ දැනුම වැඩි, දරුවාගේ අවශ්‍යතාව වෙනස්. මොකද දරුවාද වෙනස් වන ලෝකයේ ඉස්සරහා ඉන්න කෙනෙක්. වැඩිහිටියෝ අද ඒ දරුවා තරම් ඉස්සරහට ගිහිල්ලා නැහැ. ගියත් වැඩිහිටියා කල්පනා කරන තත්වෙන් නෙවෙයි දරුවා හිතන්නේ. දරුවා හිතන තත්වෙන් නෙවෙයි වැඩිහිටියා ඒ කාර්ය දිහා තේරුම් ගන්න. ඒ නිසා අත්ත වශයෙන් පොඩි ඝට්ටනයක් අද තියෙනවා. ඒ ඝට්ටනය කුමක්ද? දරුවයි වැඩිහිටියයි, ශිෂ්‍යයි ගුරුවරයයි, ශිෂ්‍යයනුයි පාසලයි, ශිෂ්‍යයනුයි සමාජයයි. ඒ නිසා ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් හෝ කාටවත් දොස් පවරන්න පුළුවන් කමක් හෝ ඇති දෙයක් නෙවෙයි. මොකද ශීඝ්‍රයෙන් දියුණුවන ලෝකේ දරුවා ඉස්සරහට යනකොට ඒක තේරුම් ගන්නට බැරි යම් කිසි කෙනෙක් ඉන්නවා නම් වැරද්ද පිළිගත යුත්තේ තේරුම් ගන්න බැරි පුද්ගලයාගේ තමන්ගේ වැරද්ද මිස අනුන්ට පවරන එක නෙවෙයි. මේ ඇත්ත වශයෙන් දරුවන්ට හෝ ශිෂ්‍යයින්ට දොස් පවරන එක ඇත්ත වශයෙන් මම හිතන්නේ ගුරුවරුන් හෝ වැඩිහිටියන් ඇටියට අපි ඒ තරම් කළ යුතු කාර්යයක් නෙවෙයි. වැරද්දක් වෙලා තියෙනවා නම් අපි දරුවා ශිෂ්‍යයා හරියට තේරුම් කරගෙන ශිෂ්‍යයාට දරුවාට ගැළපෙන විදිහට අපි ක්‍රම වෙනස් කරන්නේ නැති නිසාත් අධ්‍යාපනය සකස් කරන්නේ නැති නිසාත් ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැති නිසාත් ඇති වෙන ඝටනයක් මිස දරුවාගේ වැරැද්දක්ම කියලා කියන එක ඊතරම් යෝග්‍යයි කියන එක මම නම් එච්චර විශ්වාස කරන්නේ. Well, so it is an extremely inspiring piece of advice from a person like you. Now, sir, we have been, me and Shashika, we have been always questioning about your, the field of education and how you, acted or did your responsibilities, you faced your responsibilities as the principal. Now, I would like to deviate from it to your personal life. I would like to ask about your marriage and your children, yes? Yes, married. I then have one son. Okay. Only thing is he kept on shifting with me, started at Dharmaj, came to Anand, had his full education at Anand. Then of course he set his advanced level and wanted to be a doctor, but only thing he could not get enough marks for him to enter the medical medical college. So therefore he on his own decided to do information technology, IT. One thing I have been lucky, and he also has been lucky, because as a principal, of course, I did not collect much money, did not have much money, but my sister-in-law invited him to go to UK, because she is in UK, and get into a university there. Immediately applied, he got selected to the Westminster University, and then he did his 3 years education there. Then of course he had the opportunity of being with my sister-in-law, that family, with his cousins, and then it's almost walking distance for him to the Westminster University. And then immediately after his graduation, only thing is very not whatever it is, I will say, he got a first class in IT, and then immediately after that, of course, I had to happen to go to UK for the convocation. We were invited. After the convocation, some of my Dharmaj old boys organized a dinner for me at the London Town Hall. At that dinner, met some of the children, and he had to undergo 1 year's training in IT attached to an organized firm. When I mentioned that, of course, one of the old boys volunteered to admit him into his firm, give him an opportunity. Now, for the last 8 years, he is in that firm, and he's almost like managing that IT firm. That's my family life, and that's my life.
හොඳයි. වාසනාවන්ත පියෙකු ලෙස තමන් දරුවන්ට මඟ පෙන්වනවා සේම තමන්ගේ දරුවා ඒ தත්ත්වයට පැත්වීම ගැන අභිමාණයෙන් ඉන්න පියෙකු හැටියට මේ ගුණවන්ත මහත්මයා වාසනාවන්තයි. අපි විදුහල්පතිතුමාගෙන් අහන්න කැමතියි මේ ඔබතුමා විවිධ සංවිධානත් එක්ක ඒකාබද්ධව කටයුතු කරලා විදේශ සංචාරවල නියුක්ත වෙලා තියෙනවා විශේෂයෙන් මේ අධ්‍යාපන කටයුතු ආදී දේවල් වලට මේ මට එක්තරා විදුහල්පතිවරයෙක් මේ වර්තමානයේ සේවයේ ඉන්න කොටිම කොළඹ රාජකීය විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිතුමා එතුමා ආදී ආනන්දියෙක් උපාලි ගුණසේකර මහත්මයා එතුමා විටක කිව්වා මේ වැඩසටහනකට ඇවිල්ලා මේ පාකිස්තානයේ හෝ වෙන යම් රටක අධ්‍යාපන ඇමතිවරයෙක් ඇවිල්ලා පුදුම වුණා කියලා මේ රාජකීය විද්‍යාලය දැකලා රාජකීය විද්‍යාලයේ මේ ප්‍රමාණාත්මකව ගත්තාම මේ ළමයි ප්‍රමාණය මේක මේ පාසලක මෙච්චර ගොඩක් එක විදුහල්පතිවරයාද ඉන්නේ කියලා. ඒ කියන්නේ මේ ලංකාවේ රාජකීය විද්‍යාලෙ මම හිතන 7000ක් පවුන ඉන්නවා. ආනන්ද විද්‍යාලේ 6000කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නවා. මේ එක විදුහල්පතිවරයෙක් කොහොමද මෙච්චර ගොඩක් පාලනය කරන්නේ? මේ විනය ප්‍රශ්න නැද්ද කියලා පුදුම වුණාලු. විදේශ පාසල් වල එච්චර ප්‍රමාණයක් නැල්ලු විද්‍යාලවල මගේ විදුහල්පති තනි විදුහල්පතිවරු පාලනය. ඔබතුමා දකින්නේ මේ වෙනස කොයි වගේද? ඒ වෙන රටවල් වල අධ්‍යාපන මට්ටමයි ලංකාවේ අධ්‍යාපන මට්ටමයි. පාසලක විදුහල්පතිවරයාගේ කාර්යභාරය කොයි වගේද වෙනස් වෙන්නේ? අත වශයෙන් මට අවස්ථාව ලැබුණා එංගලන්තයේ 3 මාසයක් ස්කොට්ලන්තයේ ඉඳලා ඒ පාසල් වල අධ්‍යාපන කළමනාකරණය ගැන හැදෑරීමටත් ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ ඉඳගෙන ඒ පාසල් වල අධ්‍යාපනය දෙලීමටත් මටත් අවස්ථා දෙකක් ලැබුණා. ජපානයේ චීනයේ නිකන් ගිහිල්ලා අත් වශයෙන් පාසල් වලට යන්නට එච්චර හම්බුනේ අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මේ පාසල් දිහා මම අධ්‍යයනය කරලා තියෙන නිසාත් ඒ දේවල් ගැන ඕනකමකින් බලාගෙන හිටපු නිසා අනිත් රටවල දිහා බලනකොට ලංකාවේ පාසල් ගැන නම් පුදුම හිතෙනවා. මේ ළමයි මේ විදියට තියාගෙන ඉන්න පුළුවන්කම වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ දක්ෂකම නිසාමයි කියන එක. පාසලක ආනන්ද විද්‍යාලය වගේ ගත්තොත් 5000 ගණනක් ළමයි සිටිනවා. තට්ටු හතරේ ගොඩනැගිලි කීපයක්ම තියෙනවා. ඒ දේවල් දිහා බැලුවාම හැම පාසලකම මම ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශවල පාසල් වලටත් ගිහිල්ලා තියෙනවා පානම කියන පත්වෙත්. මේ මෑත කාලේදී යුනිසෙෆ් ව්‍යාපෘතියක් අනුව ප්‍රභාකරන් කිලිනෝච්චියේ ඉඳිද්දි ඊට කිට්ටුවම තියෙන පාසල් බලන්නට ගියා. කිලිනෝච්චියේ පාසල් ඒ කියන්නේ බැරිකේඩ් 3ක් එහාට යන්න දෙන්න බෑ කිව්වා ප්‍රභාකරන් ඉන්නවා කියලා. ළඟටම ගිහිල්ලා බැලුවා. බොම්බ දාලා කැඩිච්ච පාසල් වල ගුරුවරු තල්ලතු කෝටු දෙකක් ගහලා තල්ලතු තියාගෙන ළමයි 30 ගණනයි මුළු පාසලෙම හිටියේ. විදුහල්පති කැඩිච්ච ගොඩනැගිල්ල යට උළුව යට ඉඳගෙන පන්ති කාමරයක් ගන්නනවා පන්ති 4ක් එකට. ගුරුතුමියක් මුළු ප්‍රාථමිකයේ ඉඳලා 5 පන්ති වලට ඔක්කොටම ගන්නවා. මේ ඔක්කොම ලංකාවේ ගුරුවරු. කොයි තැනද 7:30ට සීනුවක් ගහනකොට මුළු පාසලේම ළමයි ඔක්කොම එකපාර පන්ති වලට ගිහිල්ලා තමන්ගේ ආගමික වතාවත් කරනවා. දැන් ඕනම පාසලක බලන්න ගමේ ඉතාමත්ම දුෂ්කර පාසලෙ. ඒ සම්ප්‍රදායානුකූල ඒ ආගමික කටයුතු කරගෙන යනවා. ඒකම 1:30 වෙනකල්. සුළු වෙනසක් එහෙම වෙන්න පුළුවන්. 1:30 වෙනකල් කියන සද්දක් නැතුව ඒ වචනේ තේරුම් ගන්න හරියට මම කියන සද්දක් නැතුව මේක ඕකද අධ්‍යාපනය කියලා කවුරු හරි මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නෙවෙයි. මේ ළමයි 1000 ගණනක් 5000 ගණනක් අර ඔක්කොම ගොඩනැගිලි වල තියන පන්තිවල සමහරට ගුරුවරු හිග පන්ති තියෙනවා. තව ගුරුවරු ගිහිල්ලා ඒ පන්තිවල උගන්වනවා. මේ ගුරුවරු මේ රටේ ගුරුවරු නම් පුදුම අපකපැවීමක් තියෙනවා. මේ රටේ පුදුම වාසනාවක් තියෙනවා. ඒ වාසේ පාසල් පද්ධතියක් තියෙන එක ගැන. ඒ නිසා ඒ කම ඇති වෙලා තියෙන්නේ අපේ පාසල් පද්ධතියේ ඉතිහාසයත් එක්ක දිගටම වෙලා තියෙනවා. ඕනම ගමකට ගිහිල්ලා තාමත් කවුරුත් ගරු කරන තැන තමයි පාසල. පාසලට කිසි කලාතුරකින් වැරදීමකින් හෝ කැතකමකින් යම් කිසි කෙනෙක්ගෙන් වැරද්දක් සිදු වුණොත් මිස පාසලට තියෙන ගරු කිරීම එහෙම අඩුවක් නෑ. අදත් මට තාමත් ආදිශිෂ්‍යෝ කියන දෙයක් තමයි සර් අපි ආනන්ද ළඟින් යනකොට බස් එකේ ගියත් වාහනේ ගියත් වාහනේ යනකොට නවත්තලා බුදුමැදුර ළඟින් පොඩ්ඩක් නැගිටිනවා. මටත් පොඩ්ඩක් ඉස්සෙල්ලා වගේ මෙයා වෙනවා. ඒ නැගිටින ගතියක් තියෙනවා. තමන්ගේ පාසලට ඔළුව නමන ගතියක් තියෙනවා. අපි බෝධියට ගරු කරනවා වගේ තමන්ගේ පාසලට ගරු කරන ගතියක් තියෙනවා. ඒ අපේ සංස්කෘතියේ තියෙන ගතියක්. අපේ රටේ තියෙන ගතියක්. අපේ පාසල් වල ගුරුවරුන්ට ඇත්ත වශයෙන් මුළු ජාතියම ණය ගැති. පාසල් වල විදුහල්පතිවරුන්ට මුළු ජාතියම ණය ගැති. ගිහිල්ලා බලන්න සමහර පාසල් වලට වතු පාසල් වලට ගිහිල්ලා. මම ගිහිල්ලා තියෙන ඔක්කොම පාසල් මුල රටේ තියෙන හැම පාසලකටම ගිහිල්ලා නැහැ. හැම පාසල් පද්ධතියකටම ගිහිල්ලා තියෙනවා. ඒ ගුරුවරුන්ට ඇත්ත වශයෙන් වඳින්න වටිනවා ඒ කරන සේවයට. 7:30 1:30 දක්වා
ඒ දරුවන් අනාගතයට ගෙනියන්නට ඒ කරන සේවය තරම් විශිෂ්ට සේවාවක් වෙනවා නම් මම කල්පනා කරොත් තියෙන්නේ වෘත්තීන් වලින් වෛද්‍ය වෘත්තියට මම ගරු කරනවා. මොකද පිළිසිඳ ගත්ත වෙලාවෙ ඉඳලා මරණය දක්වාම ගෙනියන එකම වෘත්තිය කියන එක වෛද්‍ය වෘත්තිය. ඊළඟට වෘත්තියක් ලංකාවේ හෝ ලෝකයේ හැවුවොත්, ලෝක අනිත් රටවල් ගැන හැවුවා මගින් ඇහුවේ. නමුත් ලංකාවේ හැවුවොත් ගුරු වෘත්තියයි. ඒ ගුරු වෘත්තිය අනිත් රටවලත් ඒ වගේම තියෙනවා. මේ රටෙත් එක්ක බලනකොට අනිත් රටවල් එක්ක බලනකොට ඇත්ත වශයෙන් අපේ රට නම් පුදුම පාසල් වල විනය කියන සංකල්පය එහෙ පිටිම තියෙනවා. වෙන පාසල් වල දැක්කහම ඒ කියන එක නැහැ. ගුරුවරයයි දරුවයි අතර පරතරය අඩුයි. අපේ තම සමහර කෙනෙක් අද විවේචනය කරනවා අපේ රටේ ඕනවට වැඩිය විනය කියන එක තියෙනවා කියලා. විනය තියෙනවා. විනය බලහත්කාරණ තියෙන එකක් නෙවෙයි. ඒ දරුවා එන්නෙම පාසලට විනය කියන සංකල්පය මත පිහිටලාමයි. ඒ සංස්කෘතික පසුබිම. ඒකයි ආගමික පසුබිම. ඒකයි මේ රටේ තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ තියෙන දක්ෂකම. අනිත් පාසල් වල දරුවාට නිදහස කියලා වෙලා ඒක තුලින් ඒ ප්‍රශ්නයක් ඇති කරලා දරුවාට නිදහස දීලා එක්තරා ප්‍රමාණයට වචනේ හරියට නෙවෙයි ඉබාගාතයේ යෑමේ අරමුණක් කරා යන්නට අවස්ථාවක් ලැබෙනවා. ලංකාවේ ඒක නෑ. ඒක ලොකු වාසනාවක්. Well, yes, folks, that was, I think, a really, inspiring discussion we just happened to have with Mr. Gunaratna. But time has become a barrier, and like we have to wind up our program. We have to put a comma for our program now. So we are extremely thankful to you, sir, on dedicating your precious time on behalf of us. If you have any comments on our program, please write to us. And Shashika, I would like to give you the privilege of asking. හොඳයි සෙවන්දි මේ අපි ඊටාම සතුටටපත් වෙනවා මේ හෝරාවක කාලය හෝරාවකට ආසන්න කාලය මෙතුමා සමග කතා බහ කරන්න ලැබීම. මෙතුමාගේ කතාව තුල ඇති වුණු සියලුම කතාවල සමුදයාර්ථය මට මතක් වෙනවා හිතෝපදේශය කියන පොතේ තිබෙනවා කවියක් විද්‍යා දදාති විනයං විනයාද්‍යාති පාත්‍රත්වම් පාත්‍රත්වාජ දන මප්නෝති ධනා ධර්මම් තතස්සුකම් කියලා. ඒකේ සරල තේරුම විද්‍යාවෙන් විනය දෙනවා, විනයෙන් පෞරුෂ සංවර්ධනය දෙනවා, පෞරුෂ සංවර්ධනයෙන් සැප ධනෙ ලබා දෙනවා, ධනෙන් සැප ළඟා කරගන්න පුළුවන් කියලා. අපි මිනිස්සු මේ ලෝකේ පෘථග්ජන පුද්ගලයන් පසුපස හඹායන්නේ සැප නැත්තම් සතුට. මේ සතුට ළඟා කරගන්නට අවසානයේදී කෙලවරේදී අපට වර්තමානයේ ලබා ගන්නා වූ දැනුම අධ්‍යාපනයයි මහෝපකාරී වෙන්නේ. අධ්‍යාපනයෙන් මෙතුමා කිව්වා වගේ ගුරුවරුන්ගේ අපකැපවීම මත දරුවන්ට විනයානුකූල පසුබිමක් උදා කරලා දෙනවා. ධර්මරාජය ආනන්දේ වැනි ලංකාවේ ප්‍රධාන පාසල් තුලින් බිහි වෙන දරුවන්ගේ මම හිතන්නේ මේ විනය සහ අධ්‍යාපනය දෙකම එකට කැටි වෙලා පෞරුෂ සංවර්ධනය පාසල් තුලින්ම හදලා එළියට දැම්මට පස්සේ ඔවුන් විවිධ ක්ෂේත්‍රවල නායකත්වයේ කරා යනවා. ඔවුන්ගේ නායකත්වයේ තුල අර පාසල් වලින් කියලා දීපු ගුණ සුවඳ තිබෙන නිසා මේ රටට ආදරය කරන, දැයට ආදරය කරන, ලෝකයේ හිතසුව පිණිස වැඩ කරන්නට පුළුවන් පිරිසක් බිහි වෙනවා. ඒ නිසාවෙන් මේ රට ලෝකයේ සුවඳවත් කරන්නට, මේ රට ලෝකයේ තව තියෙන තැනින් වඩා ඔසවා තබන්නට මහෝපකාරී වන්නා වූ දරු පිරිසක් තමයි අවසානයේදී බිහි වෙන්නේ. ඒ නිසා විදුහල්පතිවරයෙකුගේ, ගුරුවරයෙකුගේ කාර්යභාරය මනවින් අපට පහදා දුන්නු එතුමාගේ වෘත්තීය ජීවිතය තුළින් උදාහරණ ගෙන හැර දක්වමින් ඊටමත්ම මනවින් මේ පිළිබඳව අපට විස්තර විග්‍රහ කරපු කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමාණන් ඒ වගේම අධ්‍යාපන ශ්‍රේෂ්ඨය තුල විවිධ තනතුරු තානන්තර හොබවමින් අධ්‍යාපන ශ්‍රේෂ්ඨය උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමක් කරපු ආදරණීය ගුරු පියාණන් ඒ.පී. ගුණරත්න මැතිතුමාණන් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ. අපි හෘදයාංගම ප්‍රණාමය පුද කරනවා වීමන්සා වැඩසටහන වෙනුවෙන් ඔබතුමාට. අපි යලිත් දවසක මෙවැනිම වැඩසටහනකින් ඔබ හා සමග හමු වී මෙවැනිම කෙනෙකු හා සමග කතා බහ කිරීමේ අභිලාෂය ඇතිවයි සමුගන්නේ. හැම දිනකටම තෙරුවන් සරණ පතාගෙන